හොඳයි. හොඳයි දෙවියන් වහන්සේට ස්තුති කරන විශේෂයෙන් මේ අනගි අවස්ථාව ගැන තරුණ තරුණියන් සමග දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්න ලැබීම ගැන දෙවියන් වහන්සේ අභියස ප්‍රීතිවන යෞවනය කියන මාතෘකාව යටතේ. ඉතින් දෙවියන් වහන්සේ විශේෂයෙන් යෞවන කාලේ ජීවත් වන ඔබට දෙවියන් වහන්සේ ආදරේ. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මවනු ලැබුවේ කුඩා බිලින්දෙක් හැටියටත් නෙවෙයි වයසක මිනිසෙක් හැටියටත් නෙවෙයි තරුණයෙක් සහ තරුණියක් ආකාරයට. දෙවියන් වහන්සේ විශේෂ කොට තරුණයේ ජීවත් වන ඔබ ගැන දෙවියන් වහන්සේ විශේෂ විදියට සැලකනවා. ඉතින් ඒ නිසා මේ තරුණයන්ගේ ජීවිත ඉතාමත් වැදගත්ම ජීවිත කණ්ඩායමක් වෙනවා. ඒ වගේම ජීවිතයේ වැදගත්ම කාලපරාසයක් බවට පත් වෙනවා තරුණ කාලය. ඉතින් ඒ නිසා අද දවසේ අපි කතා කරන්න යන්නේ මේ වැදගත්ම තරුණ කාලය දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීති වෙමින් ඵලදායී අන්දමට දෙවියන් වහන්සේගේ ආරමුණට සමගාමීව අපි සමපාත කරගන්නේ කොහොමද කියලා මේ ප්‍රීතිමත් අත්දැකීම ලබන පිණිස. ඉතින් විශේෂයෙන් මේ තරුණ ජීවිතය ගැන බැලුවම කුඩා ළමයෙක් නිතරම කැමති අවුරුදු 8 9 10 ළමයෙක් නිතරම කැමති යා ලොකුයි කියලා කියන්නේ. ඒ කියන්නේ තරුණයෙක් සහ තරුණියක් බවට පත් වෙන්න තමයි ඉක්මනට කැමති. ඒ වගේම වයසට ගියපු මිනිහෙක් නිතරම කතා කරන්නේ ඔහුගේ ඇයගේ තරුණ කාලයේ සමහර වික්‍රමාන්විත දේවල් ගැන. ඇයි? ਉਹ ශාරීරික වයසට ගියාට ඔහුගේ හිත කැමැත්ත තියෙන තරුණ කාලේ. ඉතින් අපි හැම කෙනෙක්ම කැමතිම වයසක් තමයි තරුණ ජීවිතය. නමුත් දැන් අපිට ඒකෙන් ඉන්න හම්බෙලානේ අපි ඒකට එහාට අපි අඩිය තියලා මේ ගමන් කරන ගමන් ඉන්නේ. නමුත් ඔබ මේ තරුණ කාලේ ජීවත් වෙන්නා වූ ඉතාමත් වැදගත් වයස් සීමාවක සිටින්නා වූ කණ්ඩායමක්. ඒ නිසා ඉතාමත් මම ආසයි ඒ වයස් සීමාවෙන් ඔබට කතා කරන්න. ඇයි මේ තරුණ කාලය වැදගත් කියලා කියන්නේ? ජීවිතේ වැදගත්ම තීන්දුව ගන්නා වූ කාලය තමයි මේ ඔබ ජීවත් වෙන තරුණ කාලය. ඉතින් තරුණියගේ තියෙන මූලිකම ප්‍රශ්න මොනවද කියලා ඇහුවොත් සමහරවිට අවුරුදු 19 20 21 22 වෙනකොට තරුණයෙක් වෙන්නත් පුළුවන් තරුණියක් වෙන්නත් පුළුවන්. ඕන්ට මූලික ප්‍රශ්න කිහිපයක් ඔවුන්ගේ ජීවිත ඉදිරියට එනවා. මේ හැම ප්‍රශ්නයකටම උත්තර වුන් හොයාගන්න යන මේ තරුණ කාලේ. වැදගත්ම ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ ජීවිතවල ඔවුන් කරන්නා වූ රැකියාව සම්බන්ධ ප්‍රශ්නය. නේ රැකියාවක් කරන්න සිහිනමවනවා. තරුණයෙක් නම් Tamanටම කියලා රැකියාවක් ගැන ඔහු කල්පනා කරනවා. තරුණියක් නම් රැකියාවක් කරන තරුණයෙක් ගැන හෝ කල්පනා කරන Taman රැකියාවක් ගැන හිතුවේ නැත. මේ රැකියාව පිළිබඳව යොමු වෙන්නේ තරුණ කාලේ. දැන් අවුරුදු 50ක් ගියාට පස්සේ 45ක් ගියාට පස්සේ මම මේ දැන් කරන වෘත්තිය හොඳ නැහැ. දැන් මට පෙදරේරු වෘත්තිය හොඳ නැහැ. මම වඩු කාර්මික වෘත්තිය ඉගෙනගෙන දැන් වඩු වැඩ කරන්න යනවා කියලා කවුරුත් වෘත්තිය මාරු කරන්නේ නැහැ. ඔවුන්ගේ ඒ තරුණ කාලේ උන් යොමු වෙන මාර්ගය තමයි උන් ඉදිරියටම ගමන් කරන්නේ. ඒ වගේම ජීවිතේ වැදගත්ම මුහුණ දෙන්නා වූ විභාග තිබෙන්නේ තරුණ කාලේදී මුහුණ දෙන්න. අපි අධ්‍යාපන ක්‍රමවේදේ. හැබැයි අද අවාසනාවකට ගොඩක් දෙමව්පියෝ හිතන්නේ ශිෂ්‍යත්වය තමයි වැදගත්ම විභාගය කියලා. ඒකට තමයි එළවන්නේ. හැබැයි මේක පාස් වුණත් එකයි, එක ෆේල් වුණත් එකයි. හැබැයි වැදගත්ම විභාග අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ, ඒ වගේම උසස් අධ්‍යාපනයට අදාළ සෑම විභාගයක්ම තිබෙන්නේ තරුණ කාලේ. ඉතින් මේ තරුණ කාලේ නිසා හරි වැදගත් හරි විදියට අපි ප්‍රයෝජනයට ගන්න එක. ඒ වගේම තරුණයෙක් හැටියට ජීවිතයේ තවත් වැදගත් ප්‍රශ්නයක් තමයි ඔබ ඉදිරියේ තියෙන විවාහය. දැන් විවාහ වෙන්න කෙනෙක් තෝරගන්නේ ඒ තරුණ කාලේ. ඒක අවුරුදු 45 50 60ක් ගියාම සමහර අය තාමත් 14ක් තමන්ගේ සහකාරිය තෝරගන්නවා. නමුත් බහුතරයක් පොදුවේ තමන්ගේ සහකරුවෝ සහකාරිය තෝරගන්නු ලබන්නේ තරුණ කාලේ. ඒ නිසා ජීවිතේ මේක හරි වැදගත්. හිතුණු ඔබට මට හිතුණු තරුණයාට හරි වැදගත් විවාහය සම්බන්ධ ගන්නා වූ තීරණය. ඇයි අපිට ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට ඕන විදියට ඒක වෙන් කරන්න බෑ. එක අවස්ථාවයි විවාහ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කැමැත්ත මත දෙවියන් වහන්සේ තෝරගත්තා වූ සහකාරීව සහකරුවාම අපි හොයා ගන්න ඕන. ඒ නිසා මේ විවාහය පිළිබඳ ගන්නා වූ තීන්දුව ගන්නෙ තරුණ කාලේ. ඒ නිසා මේ කාලයේ තමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සහ දෙවියන් වහන්සේ අභියස වැඩාත් කැමුණෙන් සිට ගන්න ඕන කාලය. ඔහුගේ වෘත්තිය පිළිබඳව තීරණය වෙනවා.
ඔහුගේ අනාගතයේ ඔහුගේ සහකාරිය පෞල් ජීවිතය පිළිබඳ තීරණය වෙනවා. ඒ වගේම තරුණ කාලේ තවත් ඕන් ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් තමයි නිවාසයක් නේ. තරුණෙක්ට හිත තියෙනවා ඒ කාලේ වල මටම කියලා ගෙයක් හදා ගන්න තියෙනවා. මේක ඔබ සමහරවිට කියලා නැති වෙනකොට ඔබේ ඇතුලේ මේ ප්‍රශ්න තුන දැවෙන ප්‍රශ්න විදියට තිබෙනවා. දැන් ආදම් සහ ඒවට මේ කාරණා තුනම සම්පූර්ණ කරලා දුන්නේ කවුද? උන් තරුණ වයසේ සිටි. උන්ට විවාහයට සුදුසු සහකාරියක් සොයලා දුන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දෙනකන් ඕන් බලාගෙන සිටියා. ඒ නිසා අද ගොඩක් තරුණයන්ගේ ජීවිත දෙවියන් වහන්සේගෙන් පිටපයින් තැන තමයි මේ කාරණේ. දෙවියන් වහන්සේ ඉදිරියේ උන්ට සිට ගන්න බැරි වෙන එක. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේකෙන් පස්සේ කතා කරන්න යන කාරණාවන් තමයි මොනවද? මේ ප්‍රීතිමත් ජීවිතය අපි කොහොමද දෙවියන් වහන්සේගෙන් ළඟා කරගන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා අපි මේකට පසුබිමක් විදිහට මේ කාරණා ටිකේ අපි ගමන් කරමු. ඉතින් ඒ නිසා හරි වැදගත් ආදම් සහ ඒවට. දැන් ආදම් දෙවියන් වහන්සේ මවලා ආදම් තනියෙන් හිටියේ. දෙවියන් වහන්සේ අනිත් හැම දෙයක්ම මවලා යහපත් කියලා ප්‍රකාශ කළා. නමුත් දෙවියන් වහන්සේ ආදම්ව තනියම මවලා දෙවියන් වහන්සේ කියනවා මිනිසයා තනිව සිටීම හොඳ නැත. It is not good. යහපත් නැත කියලා දෙවියන් වහන්සේ එකම දෙයයි ප්‍රකාශ කරේ මිනිසයා තනිව සිටින එක. ඒ නිසා ඊට පස්සේ මොනවද ආදම්ට මවලා දෙවියන් වහන්සේ සත්තුන්ට නම් තියෙන පිරිස මොනවද? සත්තුන් ආදම් ඉදිරියෙන් ගමන් කෙරෙව්වා. දැන් මේ සත්තු මැව්වේ දෙවියන් වහන්සේ යුගල වශයෙන් නිර්මාණය කරේ. මේ සත්තු යුගල වශයෙන් යන වෙලාවේ ආදම්ට දකින්න නැති. ආදම් දකින්න නැති හැම එක්කෙනාම දෙන්න ගමන් කරනවා. දැන් මම විතරයි තනියම කියලා ආදම් කලබල වුණා නම් දැන් මට තව කෙනෙක් ඕන, මට සහකාරියෙක් හෝ සහකාරියෙක් මට තව කෙනෙක් ඕන කියලා ආදම් ඒ ඕන් ඉස්සරහින් යන තව සතෙක්ව තෝරගත්තා. දැන් මේ ඔබ කියන එක ඔබ hina වෙන්න එපා. සමහරවිට සතෙක්ව තෝරගත්තා නම් ඔහු දන්නේ නැහැ තාම. ඒව මවල නැහැ, ඒව දැකලා නැහැ. එහෙම තෝරගත්තා නම් ආදම් තෝරගන්නේ තමන්ගේ ස්වභාවයට ගැලපෙන්නේ නැත්තා වූ කෙනෙක්. නමුත් ආදම් දෙවියන් වහන්සේ තුල විවසීමෙන් දෙවියන් වහන්සේ දෙන්නා වූ ඒව දෙනතෙක් සිටියා. තමන්ගේ ස්වභාවයට ගැලපෙන. ඉතින් ඒ නිසා තරුණයක් වන ඔබ ඉදිරියෙන් දැන් ගොඩක් දෙනා ගමන් කරනවා ඇති. ගොඩක් දෙනා එහාට මෙහාට යනවා ඇති. ඔබේ ඉස්කෝලේ, ඔබේ ටියුෂන් ක්ලාස් එකේ, ඒ වගේම ඔබ රැකියා කරන ස්ථානයේ, ඔබ යන බස් එකේ, ඔබේ ගමේ ගොඩක් එහාට මෙහාට යනවා ගොඩක් අය. සමහර තරුණයන් කිතුණු තරුණයන් මොනවද කරන්නේ? තමන්ගේ ස්වરૂපයට ස්වභාවයට ගැලපෙන්නේ නැතුව ටක් ගාලා පැනලා තෝරගන්න. ගැලපෙන්නේ නැහැ. අසම සම ලෙස අපිට සම්බන්ධ වෙන්න බෑ. දෙවියන් වහන්සේ ඉවසීමෙන් බලා සිටින්නේ නැතිකම නිසා. ඒ නිසා මොනවද වෙන්නේ? අද ගොඩක් තරුණයන්ගේ ජීවිත දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා යන ප්‍රධාන කාරණයක් මේ දකුණු පළාතේ මගේ සේවය මම අත්දැකපු කාරණයක්. 150කට වැඩිය තරුණයන් ජීවිතේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. සේවයටත් ඇවිල්ලා හොඳට සේවයටත් කාලය දීලා විවාහය කියන තැනදී. ඒ වගේම සමහර අපේ පළාත්වල අපිට රැකියාව කියන රැකිරක්ෂා දුර්වල වීම හේතු කොටගෙන සමහර අය කොළඹට වෙනත් රටවලට යනවා සේවය කරන්න. හැබැයි වුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා තමයි නැවත ගමට එන්නේ. ඉතින් මේ තැන් අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ ආදම්ට රැකියාව දුන්නේ මොනවද? ඒදන් වෙන වවන්න සහ බලා ගන්න. ඔහුට ඉන්න ස්ථානයේ දුන්නේ ඒදන් වෙන සපයා දුන්නේ දෙවියන් වහන්සේ. ඔහුට සහකාරිය සපයා දුන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ තුළ ඔබ විශ්වාසවන්තව සිටිනවා නම් ඒ ප්‍රීතිමත් ජීවිතය අනාගතේ ගත කරන්න දෙවියන් වහන්සේ ඔබට ඒ සියලු දේ ඔබ වෙනුවෙන් පිළියෙල කරලා තියෙනවා. හැබැයි ඇදහිල්ලෙන් විශ්වාසයෙන් දෙවියන් වහන්සේත් එක්ක ඔබ සිටීම පරීක්ෂාවට ලක් වෙන මේ තරුණ කාලේ. ඒ නිසා මේ තරුණ කාලේ මොනවද නිතරම තරුණයන් කරන්නේ? මම ඔබට මතක් කරා මේ තරුණ කාලේ තමයි ඉතාමත් ගැඹුරට දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න ඕන කාලය. ඇයි? වැදගත්ම තීන්දුව අපි ගන්න මේ තරුණ කාලේ. නමුත් අවාසනාවකට ගොඩක් තරුණයන් ඉතා සැහැල්ලුවෙන් දෙවියන් වහන්සේගේ කාරණාවලට මුහුණ දෙන කාලයක් බවට පත් වෙනවා මේ තරුණ කාලය. ඒ නිසා අපි හැමෝම දන්න බයිබල් පදයක් දේශනාකාරය පොතේ අපි මේක බොන තරම් අහලා ඇති. එතන කියනවා තරුණය නුඹේ යෞවන වයසේදී ප්‍රීති වෙන්න. නුඹේ යෞවන දවස්වල නුඹේ සිත සන්තෝෂ කෙරේවා. ඇත්ත යෞවන කාලේ අපි ප්‍රීති වෙන්න ඕන. යෞවන කාලේ කරන්න ඕන කාරණා අපි කරන්න ඕන. ඒ හැමදේටම කාලයක් තියෙනවා. හැබැයි
සතුටු වෙන්න ඕන. ඔබ ප්‍රීති වෙන්න ඕන. නමුත් නුඹේ සිතේ මාර්ගවල නුඹේ ඇස්වල වෙන්න හැටියට හැසිරෙන්න. නමුත් මේ සියල්ලෙහි ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයට පමුණුන බව දැනගන්න. නමුත් දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම දිහා බලන් ඉන්නවා කියලා කියනවා. ඉතින් මෙතනදී ගොඩක් තරුණයන් සහ තරුණයන්ගෙන් මම ප්‍රශ්න අහලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔබගෙනුත් මම මේ ප්‍රශ්නේ ඇහුවොත් දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙන ආකාරයට තරුණෙක් හෝ තරුණියක් ලෙස ඔබට ජීවත් වෙන්න පහසුද අපහසුද? දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ඔබේ තරුණ ජීවිතේ ඔබට ජීවත් වෙන්න ඒ වචනයට එකගව පහසුද අපහසුද? ඔබටම උත්තරයක් සපයා ගන්න. සමහර වෙලාවට ඔබ හිතයි අපහසුයි කියලා හිතනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට තරමක් පහසුයි කියලා හිතනවා වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ඔබට හිතෙන්න පුළුවන් මේක මේ දේව වචනේ කියලා තියෙන විදිහට ජීවත් වෙන ජීවිතේ හරි අපහසුයි. ඒක හරි බෝරින්. ඒක නිකන් කිසිම සන්තෝෂයක් නැහැ. නිකන් හිර වෙලා වගේ සමහරවිට හිතෙන්න පුළුවන්. තරුණ කාලේ මෙහෙම හිතෙනවා. ඒක නිකන් හිර වෙලා හරි බෝරින් නේ කියලා හිතෙන්න පුළුවන්. දැන් ඔබ මොනවද හිතන්නේ? මේ දේව වචනයට අනුකූලව තරුණ කාලේ ජීවත් වෙන්න පහසුද අපහසුද? දෙවියන් වහන්සේගේ වචනේ මොනවද මේ ගැන කියන්නේ? මතෙව් පොතේ කියනවා 11 වෙනි පරිච්ඡේදයේ මතෙව් 11 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ මම කියන්නම් 29 වෙනි පදේ ඉඳලා මම සිතින් මෘදුව යටහත් සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගන්න එවිට නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේ. සහනය ලැබෙන පිස යේසුස් වහන්සේ උන්වහන්සේගේ වියගහ තියාගන්න. වියගහ තිව්වම සතෙක්ගේ පිට කරේ ඒ සතා ගමන් කරන්න ඕනේ වියගහ ඒ මඟ පෙන්වීම අනුව. දැන් ඒ නිසා යේසුස් වහන්සේ කියන උන්වහන්සේගේ වියගහ අපිට තියාගන්න. මේ වියගහ බර නැහැ සැහැල්ලුයි කියනවා. මක්නිසාද මාගේ වියගහ පහසුය මාගේ බලද සැහැල්ලුයි. යේසුස් වහන්සේ කියන මගේ බර සැහැල්ලුයි. මගේ වියගහ පහසුයි. මුනාසේ අපිට කතා කරන කාරණා පවත්වන්න පහසුයි. නමුත් අපේ ලෝකය මොනවද කියන්නේ? අපේ මාංශය මොනවද කියන්නේ? යක්ෂය මොනවද කියන්නේ? යක්ෂය නිතරම අපිට මනසට දෙන්නේ මොනවද? මේක කියන දේවල් පවත්වන්න බෑ. ඒ තරුණ කාලේ ප්‍රීති වෙලා නිදහසේ ඉන්න ඔගේ තියෙන කාරණා හොයන්න එපා. මේක අපහසුයි කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. යක්ෂය අපේ මනසට දාන්නේ මේ කතාව. ඒ වචනේ කියන්නේ මේක පහසුයි, බර සැහැල්ලුයි. දැන් ඔබ කාගේ පැත්ත? කාගේ වචනයත් එක්කද ඔබ මේ රාත්‍රියේ එකඟ වෙන්නේ? ඔබ තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේගේ වචනයත් එක්කද? යක්ෂයා දාන්නව මේක අපහසුයි. මේක කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේක තියෙන ඔක්කොම අපිට කරන්න බෑ. මතක තියාගන්න කරන්න බැරි නම් දෙවියන් වහන්සේ අපිට දෙන්නේ නැහැ. එබ්‍රේව පොතේ කියනවා අපිට සිටිනා උත්තම පූජකයා වනාහි අප වාගේම පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකෙක් අපිට ඉන්නේ. මතක තියාගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ 100%ක් උන්වහන්සේ 100%ක් මිනිසෙක්. උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ පව් නොකර ජීවත් වුණේ මේ දෙවියන් වහන්සේගේ බලයෙන් විශේෂ ආරක්ෂාවක් ඇති කරගෙන නෙවෙයි. එහෙම යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා 100% දිව්‍යමය බලය කාරණුගෙන පාප රහිතව ජීවත් වුණා නම් ඒක පුදුමයට කාරණයක්. නමුත් උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා 100%ක් මිනිසෙක් විදියට ජීවත් වුණා. පාපේ සිතුවිල්ලක් රහසින්වත් පවු නොකර කරන්නේ. ඒ නිසා යේසුස් වහන්සේ දන්නවා මතක තියාගන්න අද දවසේ ඔබ මුහුණ දෙන හැම පරීක්ෂාවක්ම හැම අමාරුකමක්ම උන්වහන්සේ දන්නවා. ඇයි? උන්වහන්සේ ඔබට පෙරටුව මේව තුලින් ගමන් කරලා තියෙනවා. අපට සිටින්නේ අප වාගේම පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. ඒ නිසා ඒ දෙවියන් වහන්සේ අපට එකින් එක පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ. මේ තරුණ කාලේ ඔබට තියෙන අභ්‍යන්තර ගැටලු, ඔබට තියෙන පරීක්ෂාවක්, ඔබට තියෙන සිරවීම මේ හැම දෙයක්ම ඔබට දැනුන හැම දෙයක්ම යේසුස් වහන්සේට දැනෙනවා. උන්වහන්සේ මේ තුලින් ගමන් කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ අපිට ශක්තිය දෙනවා. ඒ නිසා අපේ තරුණ ජීවිතය, ඔබේ තරුණ ජීවිතය තුළ ප්‍රීතිමත් තරුණ ජීවිතයක් ගත කරන්න දෙවියන් වහන්සේ අවශ්‍ය සෑම දෙයක්ම සපයලා ඉවරයි. නමුත් අද ගොඩක් තරුණ තරුණයන්ගේ ජීවිත ඒ ප්‍රීතිමත් තරුණ ජීවිතය ගත කරන්න බැරුව පරාජිත, දුක්ඛදායි, කනගාටුදායි දෙවියන් වහන්සේත් එක්ක ගමන ආකාරයෙන් විඳගෙන තමන්
තමන්ගේ ශක්තිය මත ජීවත් වෙන ජීවිත බවට අද බහුතරයක ජීවිතපත් වෙලා. අද ලෝකයේ සිටින තරුණයන්ට නොබලා. නමුත් අපි දකිනවා සමහර තැන්වල ඔබ උත්තරේ ඔබ විසඳුමේ කොටසක් දෙවියන් වහන්සේ තබලා තිබුණාට සමහර තැන්වල ඔබ ප්‍රශ්නේ කොටසක් වෙලා ඉන්න පුළුවන්. ඔබත් ඒ ප්‍රශ්න ඒ ගණයට වැටලා තියෙන පුළුවන්. ඔබ දෙවියන් වහන්සේ සමාජයට ආලෝකයේ ලුණු ලෙස බලපෑමක් කරන්න තබලා තිබුණාට ඔබගේ තරුණ කණ්ඩායමට ඔබත් එක්ක ඉන්න ඔබේ ගමේ ඔබේ රැකියා කරන ස්ථානයේ ඔබේ පාසලේ සමහර අවස්ථාවල ඔබ බලපෑමක් වෙන්න ඒ ස්ථානට තබලා තිබුණාට සමහර තැන්වල ඒ අවඩ සිටින තරුණ තරුණියෝ ඉතුරු තරුණ තරුණියන්ට බලපෑමක් වෙලා. ඕන්න දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. ඒ නිසා ඇයි මේ தත්ත්වයට අදපත් වෙලා තියෙන්නේ? ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ අභියස ප්‍රීතිමත් වෙන යෞවනයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා බලන්න අපි සූදානමක් විදිහට අපි බලන්න යනවා මේ වෙලාවේ. මේ ලෝකේ ජීවත් වෙන තරුණයන් වර්ග තුනක්. හොඳට මතක තියාගන්න. මේ ලෝකේ ජීවත් වෙනවා තරුණයන් වර්ග තුනක්. හොඳද? මාත් එක්ක පෙරලා ගන්නම 1 කොරින්ති යවුම් පත්‍රයට 1 කොරින්ති යවුම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. 1 කොරින්ති යවුම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. ඒ ස්ථානයේ කියනවා නමුත් ජම්මික මිනිසයා දිව්‍යන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ඒවා ඔහුට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්න ඔහුට බැරිය. මෙතන ජම්මික මිනිසයා කියලා මිනිහෙක් කතා කරනවා. නේද? මම එක දානවා තරුණයා කියලා. ජම්මික තරුණයෝ. ජම්මික තරුණයා කියන්නේ නැචරල් මෑන් කියලා කියන්නේ කවුද? දෙවියන් වහන්සේ තමන්ගේ හදවතට පිළිගත්තේ නැති දෙවියන් වහන්සේ විශ්වාස නොකරන කෙනාට කියනවා ඒ වචනේ ජම්මික මිනිසයා කියලා. ජම්මික මිනිසයා දෙවියන් වහන්සේගේ කාරණා පිළිගන්නේ නැහැ කියනවා. ඒවා ඔහුට මෝඩකමයි. දැන් මේ වගේ තරුණින්නෝ දැන් ඔබ දැන් මගේ තරුණ කාලේ මම ඉස්කෝලේ යන කාලේ 10 වසරේදී මම මුලින්ම ඔරලෝසුවක් බැලුවේ 10 වසරේදී. ඉතින් මම ඉස්කෝලේ ගිහිල්ලා කිව්වා දෙවියන් වහන්සේ මට ඔරලෝසුවක් සැපෙවුවා කියලා මගේ යාළුවන්ට. එක යාළුවෙක් මට කිව්වා දෙවියන් වහන්සේ සැපෙවුවා කියන්නේ කොහොමද? ඔක කවුද අරන් දුන්නේ? මම කිව්වා අම්මා තමයි අරන් දුන්නේ. ඊට පස්සේ කිව්වා කොහෙවත් යන දෙවි කෙනෙකුට කියන්නේ අම්මට ගිහිල්ලා ස්තුති කරන්න කියලා. ඉතින් මම දන්නවා අපේ ගෙදර අම්මට මට ඔරලෝසුවක් කරන් දෙන වත්කම දුන්නේ දෙවියන් වහන්සේ. දැන් මේ කාරණාව දෙවියන් වහන්සේ පිළිගත්තේ නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මොනවද කියන්නේ ආත්මයන් වහන්සේගේ කාරණා ඒ අය පිළිගන්නේ නැහැ. ඒවා උහුට මෝඩකමක්. දැන් ආත්මයන් වහන්සේගේ කාරණා දැන් අපි යාඥා කරාම දෙවියන් වහන්සේ අපට සපයනවා. අපි යාඥා කළාම දෙවියන් වහන්සේ අපට සුව කරනවා. දෙවියන් වහන්සේ අපට මඟ පෙන්නනවා. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් දේවල් සූදානම් කරලා තියෙනවා. දැන් මේ කාරණා ඒ ජම්මික තරුණයන්ට දෙවියන් වහන්සේ විශ්වාස නොකරන තරුණයන්ට කිව්වම ඒවා ඒ අයට තේරෙන්නේ නැහැ. ඒවා මෝඩ කතා වගේ අයට තේරෙන්නේ. අපි රැවටිලා ඉන්න වගේ අයට තේරෙන්නේ. ඇයි? ආත්මයන් වහන්සේගේ කාරණා තේරුම් ගන්න ඒ අය තුල ආත්මයන් වහන්සේ නැහැ. ඒ ජම්මික තරුණයා. අපි බලමු ඊළඟ පදේ 15 වෙනි පදේ දෙවනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. නමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. නමුත් ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි. මක්නිසාද ස්වාමීන් වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නමුත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේ. දැන් ආත්මික මිනිසයා ආත්මික තරුණයා මොනවද මෙතන කියන්නේ? සියල්ල විමසනවා. සියල්ල උඩ දැනෙනවා. සියල්ල ඔහු දන්නවා. ඇයි? දිව්‍යන් වහන්සේට මඟ පෙන්නනවා. ඇයි? ආත්මයන් වහන්සේ ඔහු තුල ඇය තුල ජීවත් වෙනවා. ඒ නිසා ආත්මික මිනිසයා කියලා කියන්නේ මතක තියාගන්න ආත්මික මිනිසයා කියලා කියන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ ජීවිතයක් ගත කරන මිනිසයා. ආත්මික තරුණයා කියලා කියන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ ජීවිතයක් ගත කරන තරුණයාට තරුණියට. සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ ජීවිතයක් ගත කරනවා කියන්නේ මොකක්ද? දිව්‍යන් වහන්සේගේ බලය සහ පාලනය ඇතුව ජීවත් වෙන්නේ. දිව්‍යන් වහන්සේගේ බලය තියෙනවා. මොකක්ද බලය? හාස්කම් කරන්න, අන්‍ය භාෂාව කතා කරන්න මේවා විතරක් නෙවෙයි. පාපයට එරෙහිව නැගී සිටින්න බලය තියෙනවා. පරීක්ෂාවලින් ජය ගන්න බලය තියෙනවා. අතුලාන්ත පාලනයක් තියෙනවා. ඒ තරුණයාගේ ජීවිතේ. ඒ නිසා මේ ආත්මික තරුණයාගේ ජීවිතේ නිතරම සඵලවත් ජීවිතයක් තියෙන. යාඥා ජීවිතයක් තියෙනවා. ඇදහිල්ලේ ජීවිතයක් තියෙනවා. සුද්ධාත්මයන් වහන්සේ යා තුළ ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ඔහුගේ ඇගේ ජීවිතයට එන හැම අයහපතක්ම යහපතට පෙරලනවා. උන්වහන්සේගේ පොරොන්දු සම්පූර්ණ වෙනවා. ඔහුගේ ජීවිතයේ ඇදහිල්ලෙන් ඔහු ජීවත් වෙන ක්‍රියාමාර්ග ගන්න. දෙවියන් වහන්සේ ඔහුව අරගෙන යන්නේ. මෙවැනි ජීවිතයක් තමයි ආත්මික
තරුණයෙක්ගේ ජීවිතය. ඊළඟට කතා කරනවා තුන්වෙනි පරිච්ඡේදයේ ඊට පල්ලෙහා පදේ. පළවෙනි පදේ තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ තවත් තරුණයෙක් මනුෂ්‍ය වර්ගයක් ගැන. සහෝදරයනි ආත්මිකයන්ට මේ නුඹලාට කතා කරන්න නොහැකිව මානසිකයන්ට ක්‍රිස්තුස් වහන්සේ තුල බිලිඳුන්ටත් මෙන් කතා කරනවා. එතන පාවුල්තුමා තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කතා කරලා කියන්නේ සහෝදරයනි කියලා. සහෝදරයනි කියලා කියන්නේ කාටද? දෙවියන් වහන්සේ පිළිගත්ත අය තමයි. දෙවියන් වහන්සේ දන්න අයට. ඒකයි සහෝදරී. සහෝදරයනි කියන නුඹලට ආත්මිකයට ඔබේ කතා කරන්න බෑ. ඇයි? මානසිකයි. උඹලා දෙවියන් ඔබට මේක තේරෙයි. ඕන්තර තිබුණා වූ පක්ෂ ජනකකම, ඒ වගේම ඕන් තිබුණා වූ ભેද, ඕන්තර තිබුණා වූ මානසික කාරණා. ඒ නිසා මනුෂ්‍ය වර්ග තුනක් ගැන කතා කරා. දැන් මම ඔබට කියන තරුණය වර්ග තුනක් ගැන මේ කොටසේ අපි බැලුවා. එකක් ජම්මික තරුණයා, දෙවියන් වහන්සේ දන්නේ නැති කෙනා. එයාගේ ජීවිතේ සුද්ධාත්ම වහන්සේ ඇත්තේ නැහැ. ඇයි? ඔහුගේ ජීවිතේ දෙවියන් වහන්සේ පිළි අරන්නේ නැහැ. ඊළඟට අපි කතා කරා ආත්මික තරුණයා. එයා සුද්ධාත්ම වහන්සේ ඔහු තුල ඇතුළ ජීවත් වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ පූර්ණ මඟ පෙන්වීම ඇතුළු ජීවිතයක් ගත කරන කෙනා ආත්මික තරුණයා. ඒ වගේම මානසික තරුණයා කියන්නේ කවුද? යේසුස් වහන්සේ තමන්ගේ ගැලුම්කාරයා හැටියට පිළි අරගෙන තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන මිනිසයා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තියන්නේ නැතුව තමන්ගේ ශක්තියෙන් ඒ වගේම පාපිෂ්ඨ සමහර පාපයන් ඇබ්බැහිකම් තුල සිටමින් කිතුණු ජීවිතය ගත කරන්න උත්සාහ කරන කෙනාට කියනවා මානසික මිනිසයා කියලා. ඉතින් මේ මානසික තත්ත්වයේ සිටගෙන අපිට බෑ දෙවියන් වහන්සේ අභියස ප්‍රීතිවන යෞවනත්වයක් අත්දැකීම ළඟා කරගන්න. මානසික තත්ත්වයේ සිටගෙන බෑ. මානසික තත්ත්වේ මම ඔබගෙන් ප්‍රශ්නයක් අහුවොත් මේ තරුණයන් වර්ග තුන පෙළගස්සලා බැලුවොත් ඊටම අවාසනාවන්තම තරුණ ජීවිතය මොන ජීවිතයද? ජම්මික තරුණ ජීවිතය, ආත්මික තරුණ ජීවිතය, මානසික තරුණ ජීවිතය. ඊටම අවාසනාවන්තම තරුණ ජීවිතය. මම ඔබට කියනවා තම අවාසනාවන්තම තරුණ ජීවිතය තමයි මානසික තරුණ ජීවිතය. ඇයි? උට දෙවියන් වහන්සේ මුණ ගැහිලා දෙවියන් වහන්සේට ආශිර්වාදයක් දක්වන්න බැහැ. ජම්මික තරුණයා කරන පාපයත් නිදහසේ කරනවා. ඒ උන්ට දොස් තැබීමක් නැහැ. උතුරු සුද්ධාත්ම වහන්සේ නැහැ. නමුත් මානසික තරුණයා කරන වැරද්දක් කරද්දී මොනවද වෙන්නේ? සුද්ධාත්ම වහන්සේට කතා කරනවා. ඔහුගේ ඇතුළාන්තයේ පොරබැදීමක් තියෙනවා. ඒ නිසා මේ මානසික තරුණ ජීවිතයට යක්ෂය කරන්නේ මොකද්ද? නිතරම අද බහුතරයක් තරුණයන් දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්නේ නැහැ. මානසික තරුණයන් විදියට ඉර කරලා තියෙනවා. ඇතුළාන්ත ඵලයක් ඇති වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ජීවත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඔහුගේ ජීවිතය අත්දකින්න බැරි වෙලා. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ අද අපි බලන්න යන්නේ කොහොමද මේ ඔබ දැන් මෙතන ඉන්න ඔබට මට ගැටලුවක් නැහැ. ඔබ මම විශ්වාස කරනවා මෙතන ඉන්න හැම තරුණියක්ම ජම්මික තරුණයෙක් හෝ තරුණියෙක් නොවන බවට මම විශ්වාස කරනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ තමන්ගේ ගැලුම්කාරයන් හැටියට පිළිගත්ත කෙනෙක් තමයි මෙතන ඉන්නේ. දැන් ජම්මික තරුණයෙක් ආත්මික තරුණයෙක් වෙන නම් මොනවද වෙන්න ඕන? ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න ඕන ඔහුගේ ජීවිතය. කොහොමද පිළිගන්න ඕන? තමන්ගේ සීයා ආච්චි තාත්තා අම්මා පල්ලි ගියා කියලා මතක තියාගන්න. ඔබ කිතුණු කෙනෙක් වෙන්නේ නැහැ. පරම්පරාවෙන් කිතුණුකම කියන දේ ලැබෙන්නේ ඒක පුද්ගලික සම්බන්ධතාවයක්. ඔබ පුද්ගලිකව යම් දවසක ඔබේ හදවතට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ස්වාමීන් වහන්සේ හා ගැලුම්කාරයන් හැටියට පිළි අරගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ පෞකාර මිනිසෙක් වහන්සේ මගේ පාප නිසා කුරුසේ මැරුණා. දවස් තුනකින් මැලුම්ගෙන් නැගිට්ටා. වහන්සේ මගේ පාපයට සමාව දීලා වහන්සේ මාසුලට එන්න කියලා මේ වගේ ආඥාවක් ඔබ කරලා උන්වහන්සේට ආරාධනා කරලා ඔබේ ජීවිතේට පිළි අරන් තියෙන්න ඕන. එදා තමයි ඔබ කිතුණු මිනිසෙක් වෙන්නේ. ඔබ පල්ලි ගියාට ඔබේ අම්මා කිතුණු වුණාට ඔබ කිතුණුවෙක් වෙන්නේ නැහැ. හරියට උදාහරණයක්. දැන් ඔබගේ සමහර යාළු මිත්‍රයෝ ඔබ අහලා ඇති. සමහර අය ප්‍රේම සම්බන්ධතා තියෙනවා. සමහර තරුණියන් ඉන්නවා ප්‍රේම සම්බන්ධතා තියෙන කාලෙම විවාහ වෙලා කරන්න ඕන කාරණාවලුත් ඒ කාලෙම සිද්ධ කරනවා.
මාතට අපි බැලුවොත් කැම්පස් එක පැත්තට ගියොත් මේ ඇවිත් අවුට ගියොත් තියෙන්නම රූම්ස් කියලා ගහලා. ඕවට යන්නේ කවුද? ඕවට යන්නේ මේ විවාහ වෙච්ච මිනිස්සු නෙවෙයි බහුතරයක්. විවාහ නොවෙච්ච අය. ඒ වගේ තරුණ අපි ඔබ හිතමු ඔබ දන්නවා මේ අහවල් දෙන්න මේ වගේ තමයි ඔවුන්ගේ හැසිරීම කියලා ඔබ දැනගත්තට ඔබ කවදාවත් ඒ දෙන්නට ආමන්ත්‍රණය කරනවද husband and wife කියලා? ස්වාමි පුරුෂයා භාර්යාව හැටියට ඔබ ආමන්ත්‍රණය කරනවා නෑ. කවදාවත් පස්සේද ඔබ යාට husband and wife ස්වාමි පුරුෂයා භාර්යාව හැටියට දෙන්න පිළිගන්නේ? යම් දවසක විවාහය ලියාපදිංචි කරන කෙනා ළඟට ගිහිල්ලා අර ප්‍රකාශය කරනවා. මොකද්ද? මගේ දුකේදී සැපේදී රෝගයේදී නිරෝගී කමේදී මම මගේ ස්වාම පුරුෂයා කොට නැත්නම් මගේ භාර්යාව කොට මම පාවා සරණ පාවා ගතිමි කියලා ප්‍රකාශය කරාම තමයි දේවගැතුමා හරි විවාහ රෙජිස්ටර් කරන කෙනා හරි කියන්නේ අද පටන් ඔබ ස්වාම පුරුෂයාද භාර්යාවද කොට ප්‍රකාශ කරමි කියලා ප්‍රකාශ කරන්නේ. මේක මුඛයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ වගේ අපි යේසුස් වහන්සේ අපේ ජීවිතේ පිළිගන්න තියෙනවා. ඔබේ මගේ ජීවිතේ. ඒ නිසා උන්වහන්සේ ඔබේ මගේ ජීවිතේ පිළිගත්තාම හෙබ්‍රෙව් 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියන කිසි අන්දමකින් උන්වහන්සේ අපෙන් ඈත් වෙන්නේ නැහැ. උන්වහන්සේ ආවට පස්සේ අපෙන් යන්නේ නැහැ. මතක තියාගන්න හොඳට මේක අල්ලගන්න. ඒ වගේම රෝම 8 වෙනි පරිච්ඡේදයේ 38 39 පදවල කියනවා මේ ලෝකේ තියෙන කිසි දෙයකට උසට ගැඹුරට මරණයට ජීවනයට අධිපතිකම් වලට දැන් පවතින දේවල්ට මතු පැමිණෙන දේවල්ට මේ කිසි දෙයකට දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ ඈත් කරන්න බෑ. දැන් මරණයට ගොඩක් දේවල් වලින් අපේ ජීවිතය ඈත් කරන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේට තව අපි ඈත් වෙනව නෙවෙයි මරණයෙන් පස්සෙත් තියෙන දෙවියන් වහන්සේට ලං වෙනවා. ඒ නිසා මතක තියාගන්න හෙබ්‍රෝ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කිව්වා දෙවියන් වහන්සේ කිසි අන්දමකින් මම නුඹෙන් අහක් නොවි නුඹ නොවි උන්වහන්සේම කියා තිබේ කියලා කිව්වා. උන්වහන්සේම කිව්වා. රෝම පොතේ 8:38-39 කියනවා දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න බෑ. යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ කියනවා දිව්‍යන් වහන්සේගේ අතින් නුඹ උදුර ගන්නත් කාටවත් බෑ. අර්ථ කාරණා තුන උන්වහන්සේ අහක් වෙලා යන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න බෑ. උන්වහන්සේගේ අතින් උදුර ගන්න බෑ. ඒ නිසා යේසුස් වහන්සේ දිව්‍යන් වහන්සේ යම් දවසක ඔබේ ජීවිතේට ස්වාමීන් වහන්සේ හැටියට පිළිගත්ත නම් බුද්ධත්වයෙන් වහන්සේට ඔබේ ජීවිතය යටත් කරන උන්වහන්සේ ඔබේ ජීවිතයට එනවා. ඔබේ ජීවිතයට ආවට පස්සේ උන්වහන්සේ කියන උන්වහන්සේ ඔබෙන් අහක් වෙලා යන්නේ නැහැ. ඔබ අත්හරින්නේ නැහැ. උන්වහන්සේගේ අතින් ඔබ උදුර ගන්න කාටවත් බෑ. එහෙනම් අපි කී වතාවක් අපේ ජීවිතේ යේසුස් වහන්සේ පිළිගන්නවා? උත්තරයක් දෙන්න හිතන්න. සමහර අය කියන හැමදාම කියන. සමහර අය කියනවා එක එක උත්තර. උන්වහන්සේ ආවම යන්නේ නැහැ කියන. එහෙනම් කී වතාවක් එන්න කියනවා? එක වතාවයි. හැමදාම ස්වාමීන් වහන්සේට එන්න කියන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඇවිල්ලා ඊට පස්සේ අපි මොනවද කරන්න ඕන? අපි විශ්වාස කරන්න ඕන. මේ සර්ව බලධාරී බලවන්ත ජීවමාන දෙවියන් වහන්සේ දැන් මා තුළ ඉන්නේ. ඒ දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නේ. විශ්වාස කරලා එතනින් එහාට අඩියක් තියන්න උත්සාහ කරනවා. අද ගොඩක් කිතුණුවන් හැමදාම හිතන්නේ අර සමහර පවුල් වල භාර්යාව රණ්ඩු වෙලා එදින් ටික පොට්ටලි ගහගෙන ගෙදර යනවා වගේ අපිත් එක්කත් ඉන්නේ පොට්ට නැත්තම් තරහ වෙලා යන දෙවි කෙනෙක්. නෑ. උන්වහන්සේ අපතුලට ආවට පස්සේ අලුත් සම්බන්ධතාවයක් ඇති වෙනවා. සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සම්බන්ධතාවය ස්ථිරයි. මතක තියාගන්න. දැන් මගේ වාසගම YR යක්ගහ රුණගේ. දැන් මම මගේ තාත්තත් එක්ක මම හිතුව තරහ වෙලා ගියා කියලා. අකීකර පුත්‍රයාගේ කතාවේ පුත්‍රයා ගියා වගේ. තාත්තා කියනවාද මට මේ මගේ YR කැල්ල තියලා ඵලයන් කියන්න පුළුවන්ද තාත්තාට? තාත්තට එහෙම කියන්න බෑ. මම කොහේ ගියත් ඒ තාත්තගේ පුතා මේ පිය පුතු සම්බන්ධකම ස්ථිරයි. මේ වගේ දෙවියන් වහන්සේ ඔබ මගේ ජීවිතේට පිළිගත්ත නම් සම්බන්ධකම ස්ථිරයි. හැබැයි යම් දවසක ඔබ ගිහලා රූප නමස්කාර කරන්න ගියොත් ඉතින් තියම් ප්‍රශ්නයක් වෙනවා. ඒ ගැන නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේ පිළිගත්තට පස්සේ සම්බන්ධකම කැඩෙන්නේ නැහැ. ඔබ යදින් පාපයක් වුණා. ඔබ බොරුවක් කිව්වා වෙන ආකාර දෙයක් වුණා කියලා මේ සම්බන්ධකම කැඩෙන්නේ නැහැ. තාත්තත් එක්ක අකිකර වෙලා ගියා කියලා ඒ සම්බන්ධකමට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මරණීය පාපයක් බවටපත් වෙන්නේ නැහැ. සම්බන්ධකම ස්ථිරයි. දැන් මොනවද? ඊට අපි දැන් ආත්මිකව ජීවත් වෙන මම දැන් මෙතන ඉන්න ඔබට මට තියෙන ප්‍රශ්නේ මොනවද? සුද්ධාත්මන අපිට තියෙන දෝලනය තමයි ආත්මික මට්ටමේ ඉඳලා සමහර තැන්වල අපි දිවනවාස පිළිගන්න හැබැයි මගේ අතින් පාපයක් වෙනවා. මගේ අතින් වැරද්දක් වෙනවා. එතකොට ගොඩක් දෙනා හිතනවා මාත් එක්ක ඉන්න දිව්‍යන් වහන්සේ දැන් මගෙන් ඈත් වෙලා ගිහින්. නෑ. එහෙම යන්නේ නෑ. උන්වහන්සේ ආවනම් ස්ථිරයි. දැන් එතකොට මොනවද වෙන්නේ? මගේ ජීවිතය
බුද්ධඝන වහන්සේගේ පාලනයට බාර දීලා තියෙන ජීවිතේ මම පව් කරනවා කියලා කියන්නේ මොකද්ද? දිව්‍යන් වහන්සේ කැමැත්ත නෙවෙයි මගේ ආසාව ඉෂ්ට කරන මගේ පාලනයට මම ඇදලා ගන්නවා. දැන් මානසික ජීවිතයක් කියලා කියන්නේ තමන්ගේ ස්ව පාලනය යටතේ ගෙනියන ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ අන්ත දෙකේ දෝලනය තමයි අද සභාව ඇතුළේ තියෙන තරුණයන්ට තියෙන්නේ. ඒ නිසා අපිට පාපයක් කරාම පව් කරාම අපි යනවා මානසික තත්ත්වයටපත් වෙනවා. ඉතින් මතක තියාගන්න මානසික තත්ත්වයේ ජීවත් වෙනකොට මේ දේ වචනේ කතා කරලා තියෙන කිසිම පොරොන්දුවක් ඇයගේ ඔහුගේ ජීවිතේ සඵලවත් වෙන්න යන්නේ නැහැ. ඒ වගේම අයුතුකම් කිරීමේ අභිප්‍රායක් ඒ පාපිෂ්ඨ ආකල්පයේ ඇතුව අපි යාඥා කරන සඵලවත් යාඥා ජීවිතයක් ඇති වෙන්න යන්නේ නැහැ. දිව්‍යන් වහන්සේගේ සුද්ධත්වාංශගේ ඵල අපි තුලින් නිරූපණය වෙන්න යන්නේ නැහැ. දීමනා සමහර තැන්වල ක්‍රියාත්මක වෙයි. වන්නේ භාෂාව කතා කරනවා නම් පාපේ කළා කන්නේ භාෂාව කියන්න පුළුවන්. මතක තියාගන්න. ඔබ සුවකිරීමේ දීමනාව ක්‍රියාත්මක වෙනවා සමහර පාපයන් ඔබ තුල සිද්ධ වෙලා තිබුණත් දීමනාව ක්‍රියාත්මක වෙනවා. දීමනාව කියන්නේ දෙවියන් වහන්සේ දුන්න දෙයක්. ඒක දෙවියන් වහන්සේ කියන්නේ නැහැ. ඒ බලය යම් කාලයක් යද්දි බලය අඩු වෙලා යනවා. දැන් ඔබ යාළුවෙක්ට තෑග්ගක් දෙනවා. උපන්දිනේට දෙනවා ඊළඟ වටිනා ෂර්ට් එකක්. ඒ යාළුවෝ ඊට පස්සේ මාසේ තරහ වුණා කියලා ඔබ ගිහලා ඒ ෂර්ට් එක උදුරන් එනවා. මන් දීපු ෂර්ට් එක මට දෙන්න කියලා ඉල්ලනවා. අදාළ මිෂ්ඨ මිනිස්සුයවන අපි එහෙම කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේ එහෙම කරයි. උන්වහන්සේ දිනු දීමනාවයි උදුර ගන්නේ. නෑ දීමනාව ක්‍රියාත්මක වෙනවා. හැබැයි යම් කාලයක් යද්දී මුල ලැබුණු තත්ත්වෙන් තියෙන්නේ නැහැ බලය අඩු වෙනවා. ඊට පස්සේ නැති වෙලාම යන්න පුළුවන්. දීමනාව වලින් අපිට මිනිස්යන්ගේ ආත්මික தත්ත්වය වඩින්න බෑ. ඵලය. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක අපි මානසික தත්ත්වයේ ඉන්නකොට සුද්ධාත්ම වහන්සේගේ ඵලය අපි තුලින් නිරූපණය වෙන්නේ නැහැ. ප්‍රීතිය. අපි කතා කරන්නේ නැද්ද? සුද්ධාත්ම වහන්සේගේ ප්‍රථම ඵලය ප්‍රේමය, දෙවනි ඵලය ප්‍රීතිය. ප්‍රීතිය ගැන අපි බලමු. සාමාන්‍ය ප්‍රීතිය තමයි අපිට හැමදේම හරියනකොට අපිට ප්‍රශංසාව ලැබෙනකොට අපිට උසස් වීම ලැබෙනකොට අපි බලාපොරොත්තු වුණු දේවල් අපිට මුණ ගැහෙනකොට අපිට ප්‍රීතිය ඇති වෙනවා. සතුට ඇති වෙනවා. මේක සාමාන්‍ය ප්‍රීතිය. සුද්ධාත්ම වහන්සේ දුන්නු ඔහුගේ ඵලයක් වන ප්‍රීතිය ඊට එහා ගියපු ප්‍රීතියක්. මොකක්ද? අපි අවට සිටින හැම දෙයක්ම අසුභවාදී විදියට සිදු වෙනකොට. අපේ පර්ස් එකේ සල්ලි නැති වෙනකොට. අපිට පිළිගැනීම නැති වෙනකොට. අපිට නිර්පරාධ චෝදනා ලැබෙනකොට පවා සුද්ධාත්ම වහන්සේගේ ප්‍රීතිය නම් ඔබ සහ මා තුළ තියෙන එක නැති වෙන්න බෑ. ඔබ තුලත් නැති වෙන ප්‍රීතියක් නම් තියෙන්නේ. අනිත් අයගේ ළඟ නම් ඔබේ ප්‍රීතිය තියෙන්නේ. අනිත් කෙනා බැන්න හොඳට ඉන්නකොට අපිට හොඳ කියද්දි මම සතුටුයි අනිත් කෙනා බැන්නාම මම දුකයි. එහෙනම් මගේ ප්‍රීතිය තියෙන්නේ මන් ළඟ නෙවෙයි අනිත් කෙනා ළඟ. හැබැයි සුද්ධාත්ම වහන්සේගේ ප්‍රීතිය මන් ළඟ තියෙන දෙයක්. ඒක කාටවත් ඒකට මොනවත් කරන්න බෑ. ඒකයි පාවුල්තුමා පිලිප්පි යවුම් පත්‍රය ලියනකොට රෝමේ සිරකුටිය දෙකන කියන්නේ. ප්‍රීති වෙන්න මම නැවතත් නුඹට කිව්වේ ප්‍රීති වෙන්න. ඇයි සිරකුටිය දම්වල දාලා බැඳලා ඒ යකඩ කූරුවස්සේ ප්‍රීතිය උතුරලා යනවා. ඒකයි පවුල් සීරස් ගීතිකාගේ විකසිතාව. සුද්ධාත්ම වහන්සේගේ ප්‍රීතිය. ඉතින් මේ සුද්ධාත්ම වහන්සේගේ ඵල නිරූපණය කරන්න බෑ මානසික තත්ත්වයෙන්. ඉතින් ඒ නිසා මේ මානසික තත්ත්වයේ ජීවිතයක් තරුණ ජීවිතයක් ඉතාමත් පරාජිත ඉතාමත් කාලකන්ණී එහෙම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රීතියක් නැති නිතරම අවුල් සහගත නිතරම ප්‍රශ්නකාරී ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් මේක දෙවියන් වහන්සේ අභියස ප්‍රීතිවන යෞවනයක් මෙතන ඉන්න බෑ. නමුත් අපිට තියෙන අභියෝගය අපි මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවම අපි දැනගන්න ඕනේ මෙතනින් නැගිටින්නේ කොහොමද කියලා. අපි පෙරලා ගන්නම තව බයිබලයේ පදයක් 1 යොහාන් පොතේ 1 යොහාන් දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදය. 1 යොහාන් දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදය. මොනවද කියන්නේ එතන? මාගේ ප්‍රිය දරුවනි මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පවු නොකරන පිණිස. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන මැදහත්කාරයේ පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේ. දැන් මෙතන කියනවා මේ කාරණා ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිස. දැන් ඔබ මම මානසික තත්ත්වයටපත් වුණොත් පාපයක් කළා දෙවියන් වහන්සේ නැවත අපිට මාර්ගයක් දීලා තියෙනවා පාපොච්චාරණය තුලින් ආත්මික තත්ත්වයටපත් වෙන්න. මේ මාර්ගය සලස්සලා තියෙන්නේ අපිට පව් කරන ලයිසන් එකක් දෙනවා වගේ කතාවක් නෙවෙයි කියලා මෙතන කියනවා. මේ කාරණාව නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිස. මෙහෙම අපිට පසුතැවිලා පාපොච්චාරණය කරලා දෙවියන් වහන්සේ ළඟට එන්න මාර්ගයක් තියෙනවා කියලා අපිට පව් කරන්න අයිතියක් නැහැ. ප්ලෑන් කරලා අපොයින්ට්මන්ට් දාලා පව් කරන්න පුළුවන් කමක් නැහැ. මේ පාපයක් අපි අතින් වුණොත් මාර්ගයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මොකක්ද? පාපොච්චාරණය. ඒ නිසා මානසික තරුණේ
කරුණේ විදියට අපිට වැටුනොත් ඒ தත්ත්වයට නැවතත් මේ දෙවියන් වහන්සේගේ අභියස ප්‍රීතිමත් වන තරුණයෙක් බවටපත් වෙන නම් අපි ආත්මික තරුණයෙක් ලෙස අපේ අතුලාන්ත ස්වභාවය අපි වෙනස් වෙනවා. ඒකට වෙනස් වෙන්න පුළුවන් එකම මාර්ගය තමයි පාපොච්චාරණය. අපි අවංක පාපොච්චාරණයක් සිද්ධ කරනවා. මත තියාගන්න. ඒ නිසා පාපොච්චාරණය කියලා කියන්නේ අඬන එකවත් දුක් වෙන එකවත් නෙවෙයි. අතුලාන්ත වෙනස් වීමක්. පාපොච්චාරණය මම ඔබට මතක තියාගන්න පහසුවට ක්‍රම කොටස් තුනකට කඩලා මතක් කරනවා. පාපොච්චාරණයේ පියවර තුනක්. එක පාපොච්චාරණයේ පළවෙනි පියවර තමයි අපි එකඟ වෙන්න ඕන. එකඟ වෙන්න ඕන. කාත් එක්කද ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක. ඒ යොහන් තුමාගේ පළවෙනි යවුම් පත්‍රයේම අපි දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි බැලුවොත් ඉහළ පදවලට ගිහිල්ලා අටවෙනි පදයේ කියන පළවෙනි පරිච්ඡේදයේ අටවෙනි පදයේ අප පාපයක් නැතයි කියමු නම් අපි අපම රවටා ගනිමු. ඒ නිසා අපි කාටවත් අපි පව් කරේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි කාටවත් අපි ඇති කවදාවත් වැරද්දක් වෙලා නැහැ කියන සුදුසුකමක් නැහැ. එහෙම කියනවා නම් මේ මිනිස්සයා මේ පොළොවේ ඉන්න බෑ. එයා ඔසව ගන්න. අපේ අතින් පාපයන් සිදු වෙනවා. දැන් ඔබට කාටද මෙතන ඉන්න ගැරන්ට් කරන්න පුළුවන් මගේ අතින් වෙලා නැහැ කියයි. අපි කවදාවත් මොනවත් වෙන්නේ නැහැ කියන්න පුළුවන් සිතුවිල්ලකින්වත්. අපි කරන්න ආස නැති එක වෙනම කතාවක්. හිතනවා පව් කරන්න ආස නැහැ. පව් සමහරවිට වෙන්න පුළුවන්. හරිද? අපි පව් කරේ නැතයි කියමුනම් අපි අපම රවටා ගන්නවා. සැබෑවද අප තුල නැත. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව අපට කමා කරන්නත් සීරෝ ධර්මිෂ්ඨකමින් අපි පවිත්‍ර කරන්නත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටනසේක. අපි පව් කරේ නැතයි කියමු නම් අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව උන්වහන්සේගේ වචනේද අප තුල නැහැ. දැන් සුද්ධාත්මයන් වහන්සේ ආකල අපිට පාපය අඟවල දෙනවා කියලා යොහන් 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා. සුද්ධාත්මයන් වහන්සේ ආකල පාපය ධර්මිෂ්ඨකම ගැන විනිශ්චය ගැන අඟවල දෙනවා. දැන් ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්න නිසා ඔබට වැරද්දක් කරාම මොනවද වෙන්නේ? ඔබට දැනෙනවා මම මේ කරපු එක වැරදි. මම බෑන් එක වැරදි. මම මේක ඒ ෆෝන් එකෙන් ඒක බලපු එක වැරදි. දැනෙන්නේ නැද්ද? දැන් සමහර කාරණා දැනෙන්නේ දෙවියන් වහන්සේ පිළිගන්න ඕන නැහැ. මිනිස්සයා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවලා තියෙන නිසා අපිට තියෙන හෘද සාක්ෂිය කියලා දෙයක්. ඒ නිසා අපි බැන්නම අපි හොරකමක් කළාම අපි වෙන වැරද්දක් කරාම අපිට ඇතුළාන්තට දැනෙනවා. ඒක මේ ඔබට වගේම යම්මික කෙනාටත් දැනෙනවා. ඇයි? එයා දෙවියන් වහන්සේ ස්වරූපයෙන් මවලා තියෙන්නේ. ඔහුට හෝ ඇයට හෘද සාක්ෂිය කියලා දේව ස්වරූපේ කොටසක් තියෙනවා. සත්තුන්ට මේක නැහැ. දෙවියන් වහන්සේ ස්වරූපයෙන් මවලා නැහැ. බල්ලෙක් තවත් බල්ලෙක් එක්ක රණ්ඩු වෙලා හපාගෙන ඇවිල්ලා අයියෝ ඇයි මං හැප්පුවේ ඇයි මං කලබලුනේ කියලා ඔහු මේ මූඩ් ගහලා ඉන්නේ නැහැ. මනුෂ්‍යයට හෘද සාක්ෂියක් තියෙනවා. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේ පිළිගත්තම අපේ ජීවිතේට මේ හෘද සාක්ෂිය තවත් තීව්‍ර වෙනවා. ඉස්සර නම් කෙනෙක්ට කන පැලෙන්න ගහන්න ඕන වැරද්දක් කරා කියලා කියනවා. දැන් බැන්නක් දැනෙනවා. නැද්ද? ඒ හෘද සාක්ෂිය තීව්‍ර වෙලා. ඒ නිසා අපි වැරද්දක් කරාම අපි තුල ඉන්න හෘද සාක්ෂිය තුලින් ශුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා මේ කරදී වැරදි. මේක කරදී වැරදි කියලා කිව්වම මොනවද වෙන්න ඕන? ශුද්ධාත්මයන් වහන්සේ අපිට වැරදි කියනවා. මම මොකද වෙන්න ඕන? සුද්ධාත්මයන් වහන්සේත් එක්ක එකඟ වෙන්න ඕන. ඕ ස්වාමීන් මම මේ කරපු එක වැරදි. එකඟ වෙන්න බැරි මිනිස්සුන්ට පාපෝච්චාරණය කරන්න පුළුවන් කමක්. පළවෙනි එක එකඟ වෙන්න ඕන. එකඟ වුණේ නැත්තම් මම කවුද බොරුකාරයෙක් කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේට බොරුකාරයෙක් කරනවා. දැන් ඔබ වැරද්දක් කරාම තව කවුරු හරි ඔබේ දේවදත්තුමා ඇවිල්ලා කියනවා ඔබේ අම්මා ඉස්සරහා තාත්තා ඉස්සරහා මෙයා මේ වැරද්ද කරා. ඔබ කියනවා කරෙත් නැහැ, දන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ, එදා හිටියෙත් නැහැ කියලා ඔබ පොළවේ හැපිලා කිව්වොත් කවුද එතන බොරුකාරයෙක් කියන්නේ? බොරුකාරයෙක් වෙනවා, දේවදත්තුමා බොරුකාරයෙක් වෙනවා. ඔබේ අම්මා ඉස්සරහා, තාත්තා ඉස්සරහා. දැන් මේ වගේ සුද්ධාත්මයන් වහන්සේ කියනවා මම වැරද්දක් කරා කියලා හෘද සාක්ෂියත් එක්ක අපිට මම එක ගණන් ගන්නෑ. ඩෝන්ට් කෙයා ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ බොරුකාරයෙක් කරනවා. සැබෑවද එයා තුල නැහැ, වචනයත් එයා තුල නැහැ. ඒක පළවෙනි කාරණය අපි එකඟ වෙන්න ඕන වැරද්දක් කරාම. අපි තුල ඉඳන් කතා කරන සුද්ධාත්මයන් වහන්සේ. දැන් ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා අනිත් ප්‍රශ්න. ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. සමහර අය කියයි ඕ කියලා, සමහර අය කියයි සමහර විටක, සමහර අය නෑ කියන සමහර අවස්ථාවල නැති නෑ වගේ දැනෙන්නත් පුළුවන්. දැන් කතාවක් තියෙනවනේ කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවක් දැනෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ හෙන ගහන්න නැතුවද? හෙන ගහනවා. සද්ද ඇහිලා උට ඒක දැනෙන්නේ. ඒ වගේ මතක තියාගන්න සුද්ධාත්ම වහන්සේට අපිට කතා කරනවා. අපි හැරෙන්නේ නෑ. සුද්ධාත්ම වහන්සේ කතා කරනවා අපි හැරෙන්නේ නෑ. සුද්ධාත්ම වහන්සේ කතා කරනවා අපි හැරෙන්නේ නෑ. යම් දවසක් එනවා. යම් වෙලාවක් එනවා ඒ සුද්ධාත්මයන් වහන්සේගේ හඬ අපිට ඇහෙන්නේ නැතුව යන. ඒකට කියනවා ආත්මික නිර්වින්දනය.
ආත්මෙ හිරි වැටිලා. ඊට පස්සේ අපිට කිසි බයක් නැතුව පව් කරන්න පුළුවන්. සිල්ලරව තොග ගණන් පව් කරන්න පුළුවන්. අද ගොඩක් සමහර අයට වෙලා තියෙන මේක. සමහර පාපයන් කරන් යනවා ඊට පස්සේ හැරෙන්න කතා කරනවා මුල් කාලේ බයක් තියෙනවා යම් වෙවුලමකින් ඒක කරන්නේ ඊට පස්සේ අපි ගානක් ගන්නද ওই පාපේ. ඇයි? අතුලාන්ත ආත්මය හම්වඩු ගහිලා. ඒකයි දාවිත්තුමා කියන්නේ එදිතරව පව් කිරීමෙන් මාගේ ආත්මය වළකා ගත බෑ. එදිතරව පව් කිරීම. මේ තත්ත්වයට ගියම හරි භයානකයි. හිරි වැටුනම කැපලා දැම්මත් අතපය කපලා ඉන්නත් දැනෙන්නේ නැහැ. ඔගේ ආත්මෙ හිරි වැටුනම දැනෙන්නේ නැහැ සුද්ධාතන වහන්සේ. සුද්ධමස් කතා කරන මොහොතේ මොනවද කරන්න ඕන පළවෙනි එක. එකඟ වෙන්නේ. ඕසෝවන් මම මේ වැරද්ද කරා කියලා එකඟ වෙන්න පුළුවන් නම් ඔබට ඊළඟ තීරණයට යන්න පුළුවන්. හැබැයි මේක එකඟ වෙන්න ඔබගෙන් හොත් එකඟ වෙන්න පුළුවන්ද? සුද්ධමස් ඔබට කතා කරන හැම එළිදරව් කරන පාපයක් ගැනම වචනේ කියවනකොට සුද්ධමස් ඔබට මතක් කරනකොට ඔබ මෙතන ඔබ ඉන්න තැන ඔබ සිටින තැන හරි නැහැ ඔබ කරපු දේ හොඳ නැහැ කියලා සුද්ධාතන වහන්සේ ඔබට එළිදරව් කරන වෙලාවේ ඔබට ඕස්වානි මං ඉන්න තැන හරි නැහැ මං කරපු දේ හොඳ නැහැ වහන්සේ ඉදිරියේ මම ඒක පිළිගන්නවා කියලා මුළු හදවතින් පිළිගන්න ඔබට පුළුවන්. පුළුවන් කිව්වට ඒකත් ලේසි නෑ. මම වැරද්දක් කළා කියලා අපේ සංස්කෘතිය විශේෂයෙන්ම ආසියාතික සංස්කෘතියයි පිළිගන්න කැමති නෑ. ඕම් වරදකාරී හැංගීම් ඇතුලේ තියන් ඉන්නවා පිළිගන්න කැමති. වැඩි ඕනේ අපි ආදම් මේ වගේ කතාවට යමු. ආදම් මේව තහනම් ගහින් ගෙඩි කාලා දෙවියන් වහන්සේ ඇවිල්ලා ආදම් විහනවා. ඇයි මං එපා කියපු ගහින් මට අකීකර වෙලා කෑවේ. ආදම්ට කියන්න තියුණ එකක් තමයි ස්වාමීනි ඔබ වහන්සේ එපා කිව්වා මම පිළිගන්නවා මගේ දුර්වලකම නිසා මං කෑවා මට සමා වෙන්න කිව්වනම් මම හිතනවා මේ සමහර වෙලාවට මේ ඉතිහාසයේ කතාව ටිකක් වෙනස් වෙන්නත් තියෙන්න පුළුවන්. නිකන් මම හිතනවා. ආදම් පිළිගත්තට තමයි වැරද්දක් කරා කියලා. එකඟ වුණාද? නෑ ආදම් නිතරම තමා නිර්දෝෂී බව පෙන්වන්න ගියා. නෑ වැරද්දක් නෑ. මොනවද කිව්වේ? ඔබ වහන්සේ දුන්නු ස්ත්‍රිය තමයි මට දුන්නේ. මම දන්නේ ඇත්තට එහෙම දුන්නේ නෑ. ස්ත්‍රිය ගෙවුවා ස්ත්‍රිය එකඟ වුණාද වැරද්දක් කරා කියලා. ඊනොයි සර්පය මාවර වැටුවා. එකඟ වෙන්නේ නැතුව බෝලය පාස් කරනවා. අදත් මේකද එහෙම තමයි වෙලා තියෙන්නේ. අදත් අපි එකඟ වෙන්නේ නැතුව තව කෙනෙක්ගේ ඇඟට ගහනවා බෝලේ. එකඟ වෙන්නේ නෑ. ඇයි බ්‍රදර් අද පල්ලියේ මරක් උනේ. ඇත්තට මරක් උනේ ඊයේ චිත්‍රපටියක් බලලා හරි මොනවා හරි වෙලා රෑ වෙලා නිදාගත්ත උදේ නැගිටින්න පරක් වුණා ඉන්න පරක් වුණා. ගොඩක් අය කියන්නේ මොකද අද බස් නැහැ. බස් එක කොට ආවේ. තව කෙනෙක්ට වැරද්ද යවනවා. එකඟ වෙන්නේ නැහැ. ඉතින් එකඟ වෙන්න බැරි නම් පාපෝච්චාරණය කරන්න පුළුවන්. පාපෝච්චාරණේ පළවෙනි පියවර එකඟ වීම. දෙවෙනි එක ස්තුති කිරීම. රද සම්පත් අනේ කරුණා කරලා මේ මගේ ළඟ ඔරලෝසුවක් නැහැ මොකක් කරන්න. වෙලා බලා ගන්න. මට විනාඩි 10ක් වගේ තියලා පොඩ්ඩක් මේ සංඥාවක් දෙන්න. මේ විනාඩි 10ක් තියෙනවා. ඈ විනාඩි 10ක් තව තියෙනවා. හරි හරි දෙවෙනි එක ස්තුති කිරීම. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න අවශ්‍යයි. ඔබේ මගේ පාපය උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කුරුසේ මැරුණා. එහෙම මැරුණ නැත්නම් ඔබම යන්න තියෙන්නේ සදාකාලික නිරේ දුක් විඳින්න. ඒ නිසා අපි ඒක දැනලා ස්තුති කරන්න ඕනේ. නිරේ කියන්නේ සදාකාලිකව ගිනි විලක්. ඒ පිච්චෙනවා මැරෙන්නේ නැහැ. එතෙන්ද තමයි ඔබම යන්න තියෙන්නේ. අද ගොඩක් අය හිතනවා යේසුස් වහන්සේ මැරුණ මේ ලෝකෙින් හැම මිනිහෙක් උදෙසා ඒ නිසා මමත් ඒ අතර එක්කෙනෙක් විතරයි කියලා නෑ. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවේ නියම අර්ථය ඒක නෙවෙයි. මේ ලෝකෙින් හැම මිනිහෙක්ම 100% ධර්මිෂ්ඨයි. ඔබ විතරක් නම් එකම පව්කාල මිනිහයා. යේසුස් වහන්සේ ඒ විදිහට ඇවිල්ලා ඔබ උදෙසාම යනවා. උන්වහන්සේ සම්පූර්ණ කසපාර කෑවේ මං උදෙසා. උන්වහන්සේගේ සියලුම රුධිරය වැగిරුවේ මං උදෙසා. මෙහිමයි අපි දැනෙලා අපි දෙවියන් වහන්සේ මුළු හදවතින් ස්තුති කරන්න ඕනේ. ස්වාමීනි මගේ පාපේ වහන්සේ මැරුණාට කුරුසේ ස්තුති නැත්තම් මං යන්න තුනේ සදාකාලිකව. අවංක හදපතුලෙන් ස්තුති කිරීම. එකඟ වෙන්න ඕන ස්තුති කරන්න ඕන තුන්වෙනි කාරණය පසුතැවෙන්න ඕන ඔබට ප්‍රීතිමත් දේව අභිමුඛත්වයේ යවවන ජීවිතයක් අත්දකින්න අවශ්‍යයි. පසුතැවෙනවා කියන්නේ අඬන එකවත් දුක් වෙන එකවත් නෙවෙයි. අතුලාන්තේ ක්‍රියාවේ වෙනසක් සිදුවන ආකාරයට හදවතේ ඉරියව්වෙන් ඇතිවන වෙනස්කම. මතක තියාගන්න. ක්‍රියාවේ වෙනසක් සිදු වෙන පිණිස අතුලාන්තයේ වෙනසක් ඇති කරනවා. අද ගොඩක් දෙනා පසුතැවෙන්නේ පාපයන් සිද්ධි ගැන. ඒ කියන්නේ මොකක්ද? ස්වාමිනේ අර අවස්ථාවේ හරියට බැන්න ස්වාමිනේ මට ඒකට සමා වෙන්න. ස්වාමිනේ මම මේ අවස්ථාවේ මේ බැලුවේදී මම බැලුවා මට ඒකට සමා වෙන්න. මම එහෙම සමාව ඉල්ලනවා සිත්තිසා අවස්ථාවන් ගැන. නමුත් අපි පසුතැවෙන්න ඕන පාප මූලය ගැන. ඇයි මම බනින්නේ? මන් තුල තරහය හැමේ චිත්තකමේ මූලයේ තියෙන එක ගැන පසුතැවෙන්නේ. නැත්තම් මම අද මෙයාට බනි හෙට සමාව ගනි හරියට බනි. පසුතැවෙනවා කියන්නේ මොකද? ඇතුළාන්තේ ක්‍රියා වෙනසක් වන ආකාරයට අපි පසුතැවෙනවා. ඒ නැතුව නිකන් අඬන එකවත් නෙවෙයි. අද ගොඩක් දේව මෙහෙයන් වල අපි පසුතැවීමේ කාලේදී ගන්නවා ගීතිකා 6 8
මහා පෞගලා හොඳට ගහලා අපි නටලා කියනවා. ගීතිකා තාලේවත් 6/8 උනට කමන්නේ අතුලාන්තයෙන් මොනවද? ක්‍රියාව වෙනසක් වෙන ආකාරයෙන් අපි ඉරියව්ව වෙනස් කරගන්න. මේක තමයි පසුතැවීම. ග්‍රීක භාෂාවේ මෙටනොයියා කියන්නේ ආපසු හැරීම. මෙන්න මේ ආකාරයෙන් පසුතැවුණා. දෙවියන් වහන්සේ අපිව නැවත ආත්මික තරුණෙක් බවට පත් කරනවා. ඒ ස්ථානයේ ඔබට මහ දෙයක් කරන්න නැහැ. ඔබට ඒ ස්ථානයේ ජීවත් වෙන්න විතරයි තියෙන්නේ. පළමුවට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න එවිට සියල්ල දෙනු ලැබි. ඔබට අවශ්‍ය හැමදේම ආදරණ හැමදේම දේවනාස ඔබට දෙනවා. ඔබ උන්වහන්සේ අනර්ග සැලැස්මක් තියෙන ෆොටෝ කොපි නෙවෙයි තව කෙනෙක් උන්වහන්සේ අධිකීය සැලැස්මක් කරන දෙයක් නෑ. ඔබ දෙවියන් වහන්සේගේ පාදමුලේ දෙවියන් වහන්සේ ඉදිරියේ මඟ පෙන්වන්න වැතු ජීවත් වෙන වෙලාවේ උන්වහන්සේ පියවරෙන් පියවර ඔබ වරගෙන යනවා. ඒකයි දේව අභියස ප්‍රීතිමත් වෙන යවුනේ කියලා කියන්නේ. තමන්ගේ ශක්තියෙන් උපස්ථිතව ජීවත් වෙනවා කියලා. ඒ කිතුණු ජීවිතේ ගමන් කරන අමාරුයි. සුද්ධාත්ම වහන්සේගේ බලයෙන් පූර්ණ වෙලා ගමන් කරන ජීවිතේ පහසුයි. ඒ නිසා අපේ ජීවිතේ හරි වැදගත්. අපි පසුතැවෙන්න. ඒ ආකාරයෙන් ඔබ පසුතැවෙන්න. මේක කියන තරම් පහසු නැති වෙන්න පුළුවන්. සමහර පාප තියෙන්න පුළුවන් අපිට ටක්කාල පසුතැවෙන්න පුළුවන්. මම උදාහරණයක් දෙන්න බ්‍රදර් සම්පත් මම මොනවා හරි කියලා තියුණා. මං ගිහලා කියනවා බ්‍රදර් සම්පත් මට සමාව වෙන්න. මම කියලා එක සමාව ගන්නවා. ඒක හරි. දැන් උදේ සමහර අපේ රටේ තියෙන මැලියම් අපි දත් නැදලා ගහම යනවා. සමහර මැලියන් තියෙනවා බුලත් කහට වගේව සමහර අයගේ යන්නේ නැහැ. ඒවට දත් දොස්තරයෙක් ළඟට ගිහලා සුද්ධ කර ගන්න ඕන. හොඳ කාලයක් කරන් හොඳට දත් ටික මදින්න ඕන. සමහර පාප තියෙනවා අපේ ජීවිතේ මෙච්චර පහසුවෙන් අපිට පසුතැවිලා අයින් කරගන්න අමාරු තැන් තියෙනවා. සමහර අපේ ඇබ්බැහිකම්. අද දිහාගෙන තරුණුන්ගේ ජීවිතවල සමහර පාප තියෙනවා රහසිගත පාප. ඒක දන්නේ කවුරුත් දන්නේ. ඔබ විතරයි දන්නේ. සමහරවිට ඔබ රැයට ගිහිල්ලා කාමරේ දොර වහගත්තම ඔබ විතරයි දන්නේ සමහර දේවල්. ඔබ කොහෙද යන්නේ මොනවද බලන්නේ කියලා. ඔබගේ ජීවිතේ සමහර කාරණා. ඉතින් ඒ නිසා හරි වැදගත් මේ රහසිගත පාපයන් ඇබ්බැහිකම් දක්වා ගියාම ඒව කඩා ගන්න හරි අමාරුයි. කඩා ගන්න හරි අමාරුයි. මේවට යාඥාවෙන් දිව්‍යන් වහන්සේගේ ශක්තිය ඉල්ලගෙන දිව්‍යන් වහන්සේ කරුණාවෙන් පොඩෙන්න ඕන. ඒ නිසා ඇබ්බැහිකම දක්වා පාපයක් ගමන් කරන්න දෙන්න. යක්ෂය නිතරම බලන්නේ මොනවද? පුඩා තැනකින් ඇතුල් වෙලා ඔබේ ජීවිතේ විනාශ කරන්න. කුඹලේ පොඩි තැනකින් ඇතුල් වෙලා ලීයක දිරච්ච තැනින් ඇතුල් වෙලා මුළු ලීයම කාලේ විනාශ කරනවා වගේ. සමහරවිට ඔබගේ මානසික දින ආශාව නිසා සමහරවිට ඔබේ ඔක්කොම හොඳයි. ඔබ විවාහය සම්බන්ධ ගන්න තීරණේ අප්සෙට්. අතක තියාගෙන ඔබේ ජීවිතේම අප්සෙට්. අපි තවම ජීවිතේ දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවීමෙන් ගමන් කරන්න, ආපෝචාණයෙන් ගමන් කරන්න, ඒ ආත්මික තරුණයෙක් විදිහට නිරන්තරයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන මට කාලය නැහැ. කොහොමද පාපයක් ඇබ්බැහිකමක් දක්වා යන්නේ? කොහොමද එතනින් නිදහස් වෙන්නේ? මේක කතා කරන්න මට දැන් වෙලාව නැහැ. තරුණයෙක් විදිහට අපේ ජීවිතවල ඒ නිසා මම ඔබට පැහැදිලිව කෙටියෙන් කියන්න අවශ්‍යයි. අපි මානසික තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. හැබැයි එතන ඉන්න එපා. ඒ වෙලෙම පසුතැවෙන්න. ඒ වෙලෙම පසුතැවිලා ආත්මික මිනිස්සෙක් බවට පත් වෙන්න. ඔබ කහිරේ මේ පැත්තේ යන ගමන් කාන්තාවක් දිහා දැකලා වැරදි සිතුවිල්ලක් ආවනම් එහා පැත්තට එනකන් ඉන්න එපා. යන ගමන් පසුතැවෙන්න. පාපයත් එක්ක ඉන්න එපා. මානසික තත්ත්වයේ ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. ඒ වෙලාවේ ඔබ යක්ෂයට නිරාවරණය වෙලා තියෙන්නේ. සුද්ධාත්ම වහන්සේගේ ආවරණයෙන් ඔබ ඈත් වෙලා තියෙන. ඔබේ අතට ඔබ බලය අරන් තියෙනවා. මොකද අපිත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ බලයෙන් කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. උන්වහන්සේට මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් දොරවල් කඩාගෙන ඉන්නේ නැහැ. දොරවල් කඩාගෙන ඉන්නේ යක්ෂයා. සොරා ඉන්නේ සොරකම් කරන්නත් මනන්ටත් විනාශ කරන්නත් පමණක්. දෙවියන් වහන්සේට ඉඩ දුන්නොත් උන්වහන්සේ දෙයක් කරන්නේ. ඉතින් ඔබේ තරුණ ජීවිතයේ බලවත් දේවල් අත්දකින්න පිළිස දෙවියන් වහන්සේ ඔබ අරන් යන සීමාවෙන් එහාට දේවල් උන්වහන්සේට සිද්ධ කරන පිළිස ඔබ කැමති නම් ඔබට කරන්න තියෙන මොනවත් නෙවෙයි. ඔබ ආත්මික මිනිසෙක් විදිහට සුද්ධාත්ම වහන්සේගේ පූර්ණ ජීවිතයක් ගත කරන තැන ජීවත් වෙන්න. මහා දේවල් කරන්න ඕනේ. ඔබ පසුතැවිලා දෙවියන් වහන්සේත් එක්ක වචනෙට අනුකූලව ඔබේ ජීවිතය ගමන් කරන්න. පළමුවට රාජ්‍යයක් ධර්මිෂ්ඨකමත් සොයන්න. ඒ විතර සියල්ල දෙනවා. සියල්ල ඔබට ඕන සියල්ල ඔබටත් වැඩිය හොඳට දෙවියන් වහන්සේ දන්නවා. එපිස පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා අප තුල සිත දෙවියන් වහන්සේ මොනවද අපි ඉල්ලනවට හිතනවට වැඩිය අධික ලෙස ක්‍රියා කරන්න බලය තියෙන දෙවියන් වහන්සේ. අප තුල ක්‍රියා කරන බලයේ හැටියට උන්වහන්සේට බලය තියෙනවා. උන්වහන්සේ අප තුල ක්‍රියා කරන බලය මොන ආකාරයකද? ඒ බලයේ හැටියට දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අභියස ප්‍රීතිමත් යෞවනයේ බවටපත් වෙන්න නම් පසුතැ පාපොච්චාරණ ජීවිතයක් ගත කරන්න. මේ ලෝකේ තරුණ වර්ග තුනක් ඉන්නවා.
ජම්මික, ආත්මික සහ මානසික කියන තරුණයා. ජම්මික තරුණයා යේසුස් වහන්සේ අදහන්නේ නැති, විශ්වාස කරන්නේ නැති කෙනා. ආත්මික තරුණයා ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධාත්මස්ගේ පූර්ණ උන්වහන්සේ කීකරෝ ජීවත් වෙන තරුණයා. මානසික තරුණයා ක්‍රිස්තුස් වහන්සේ දැනගත්තත් තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන තරුණයා. ඉතින් මේ තරුණයාට නියම ක්‍රිස්තුස් ජීවිතයේ ප්‍රීතිය අත්දකින්න බෑ. ඇයි මානසික තත්ත්වයේදගෙන මානසික තත්ත්වයේ සිටගෙන ආත්මික තත්ත්වයට එන්නේ කොහොමද? පාපොච්චාරණය. පාපොච්චාරණයේ කොටස් තුනයි. එකඟ වෙන්න සුද්ධාත්මස්ස කතා කරනකොට අවංකව දෙවියන් වහන්සේ ස්තුති කරන්න, පසුතැවෙන්න, හැරෙන්න. හැරුණාම පසුතැවිල්ලට සුසු ඵල උපදවා ගන්න කියලා යෝහාන් තුමා කියනවා. අතුලන්ත ඒක බාහිරට පේන්න අවශ්‍යයි. ඒ නිසා මොකද දේශනාකාරී පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා. තවද නුඹේ යෞවන දවසේදී නුඹේ මවුන් කාර්යය සිහි කරන්න. මක්නිසාද විපත්ති දවස පැමිණෙන්නේ. මට ඒවා ප්‍රිය නැතයි නුඹ කියන දවස් ළඟයි. ඒ නිසා ඒ දවස් වෙන්න හදන්න. යන්කම් ඉන්න එපා. යෞවන දවසේදී මවුන් කාර්යය සිහි කළා උන්වහන්සේට බාර වෙන්න. ඒ නිසා දෙවියන් වහන්සේව සිහි කළා. දෙවියන් වහන්සේ ඉදිරියේ සමාව ඇතුළත් වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ සාර්ථක වෙයි. සිහි කළා සමාවරන් සාර්ථක වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතිමත් යෞවනයේ අත්දැකීමක් කරගන්නකොට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ඇතේ මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ කරුණාවත් ඔබට ලැබෙන පිණිස මම යාඥා කරනවා. ශිවමාන දෙවි පියාණන් වහන්සේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ රාත්‍රී කාලේ ස්වාමිනී අපිට කතා කරන්න දුන්නා කාරණාවන් ගැන. ස්වාමිනී මේ වෙලාවේ අපි එකිනෙකාට ඔබ වහන්සේ සුදාත්මයන් කතා කරන්න අපේ ජීවිතයේ තිබෙනා ඔබ වහන්සේට පාවිච්චි කරන්න බැරි, ඔබ වහන්සේට කතා කරන්න බැරි, ඔබ වහන්සේගේ ආශිර්වාදය එන්න බැරි තැන්. ස්වාමීන් ඔබ වහන්සේ කියනවා ඔබට ඔබගේ ආශිර්වාද කරන්න බැරි වෙන්න මගේ අත කොට වෙලා නැහැ. නුඹගේ යාඥා මට නොහැසින පිටස මගේ කම් පිහිරි වෙලා නැහැ. නමුත් නුඹේම පාප අද දවසේ නුඹත් මාත් අතර වෙන්වීමේ පවුරක් ගොඩනගලා තියෙනවා. ස්වාමිනී ඒ පවුර කැඩෙන පිණිස, ස්වාමිනී අබ්බැහිකමෙන් හැරෙන පිණිස, ස්වාමිනී ඒ පාපයෙන් ඈත් වෙන පිණිස දැන් ඔබ වහන්සේ මේ සහෝදරයන්ට කතා කරන්න ස්වාමිනී. වෙන වෙනම පුද්ගලිකව සුද්ධාත්මන් වහන්සේ ඔබ වහන්සේ ඔවුන්ට අඟවලා දෙන්න. ස්වාමිනී ඔවුන් තුල තිබෙන දුර්වලකම තේරුම් ගන්නට මුළු හදවතින් ආසාවෙන් ඔබ වහන්සේ ඉදිරියේ හැරෙන්නට ඒ ශක්තිය දෙන පිණිස මම යාඥා කරනවා ස්වාමිනී. මේ ස්වාමිනී ආත්මික අපේ ඒ ස්වාමිනී ශ්වසනය දෙවියන් අපි හුස්ම ගන්නවා වගේ ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් අපේ පාපීෂ්ඨ දේවල් එළියට දාලා වහන්සේගේ පූර්ණත්වයේ අප තුළ අඟා කරගනිමින් මොහොතක් පාසා මොහොතක් සුද්ධාත්මන් වහන්සේගේ පූර්ණ ජීවත් වෙන්න මේ දරුවන්ට වහන්සේ උපකාර කරන පිණිස අපි යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවන්ත නාමයෙන්. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ සහෝදරතුමනි ඔබතුමාගේ දේශනේ අවසාන කොටස ටිකක් අපිට අගයරුණාදෝ කියලා හැඟීමක් තියෙනවා. මම ගෞරවයෙන් ඉල්ලනවා අපේ සම්පත් සහෝදරයාගෙන් ඔබතුමා සමග සාකච්ඡා කරලා තව දවසක් අපේ මේ තාරුණ්‍ය වැඩසටහන වෙනුවෙන් වෙන් කරගන්න මම හිතනවා ඔබතුමාට පුළුවන් වෙයි කියලා. සම්පත්ද ඉදිරි කාලයේදී ඒ ගැන කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි බ්‍රදර් සම්පත් ඔබතුමා අපේ පාස්ටර්ගේ සේවය වෙනුවෙන් යාඥාවක් ඔප්පු කරලා අපි අද දවසේ වැඩසටහන අවසන් කරමු. ඉන් අනතුරුව ඊළඟ පියවර අපි ඊළඟ තරුණ වැඩසටහන එතුමාගේ දවස නිදහස්ව තිබෙනවා නම් කරුණාකරලා එතුමාට අද දවසේ මේ දේශනාවේ දිගුවක් හැටියට එය සම්පූර්ණ කරන්න ඔබ සාකච්ඡා කරලා